ඒ මොහොතේ පිටස රැසෙනවා මහා පිටස රැසෙනවා එතන ලොකු ඒ මොහොතේ ලොකු මාන්නයක් ගොඩනගෙනවා මට පිටසක් ඉන්නවා ඒ මොහොතේ විනාඩි කිහිපයක් අනිත්‍යයට යනවා ඉතින් පැය භාගයයි දෙකයි ගිහුව නේද ඊට පස්සේ අනිත්‍යයට ගිහින් ආයි ඉදා නාවලේ අනිදා පුරාම ගිහින් විශාල පූජාව මාස ගානක් ඉඳලා මේක නැස්ති කරනවා අවුරුද්දක් තිස්සේ ආදරින දැන් බාන්නේ අවුරුද්දක් තිස්සේ නැස්ති කරගෙන දැන් උදේ ඔක්කොම අනිත්‍යයට ගිහින් ආදර කිව්වා අර බලුත් පරේලා ගිහින් ඊට පස්සේ මහා විශාල ගොඩක් අස්පස් කරන්නේ ඉතින් ඉවරයි දසස් මහියංගනේ චෛත්‍ය දින එපාර මහා විශාල පින්කම මහියංගනේ සම්බෝධි කරන්නේ මේ බෞද්ධ නාමිකාව පටන් ගත්ත එකේ අසදෘශ්‍ය පින්කම ඒකට දේස් පුටු ඒ වයිටම් පූජා කරන උඩ පූජා කරන ඒ ඔක්කොම මේ උතුරු නැගෙනහිර පන්සල් වලට බෙදෙනවා ඒකින් කරන්නේ මේකට කමන්නේ දින්නේ ඔව් ඒකම ඔය ඒක හුඟක් මේ කීතේ ඒගොල්ලන්ගේ දීපි කමකලාවක් නම අනිත් පැත්තෙන් ප්‍රසිද්ධ කියනවා මේ ළඟදී 84ක පහම්බිකම කියනවා මේ වීදි දවස්වල ඒකට ඉඩෝලේ මේ සෝමාවති ඔක්කොම තනකොළ හැමදාම පිච්චිලා හුලදුරුත් වෙනවා ඉතින් මේගොල්ලෝ මේකට සමාධි පින් කරනවා ඉතින් මේ මම කිව්වා මේ ඔය වැඩි හරියන්නේ නැහැ දැන් 84000 කියන්නේ බෑ මේක දැන් ඉතින් පිට්ටනේ කියන්නේ තුන එකට තියෙනවා තුන වටේට තියෙන මම මොකද මේ දැන් ඔය පත්විරෝ තියන්නේ හුලන් වෙනවා හුලන් වලට ඔක්කොම ගිනි ගන්නවා මෙතන ගිනි දානවා නෑ මේ අපි සද්ධාය කරන්නේ නෙමෙයි ඔක බලාපොරොත්තු කරලා ගන්නවා අන්දරක් තියෙන්නේ ඇත්ත විදිහට බලන්නේ ඉතින් මේගොල්ලෝ ඉතින් 84000 මුදින අවසරය ගොඩාක් පහන් ටික සකස් කරා පහන් පත්තු කරන්නත් යනවා ඇති සෑහෙන වෙනවා ඔව් දැන් පහන් පත්තු කළා කොටස් කණ්ඩායම් බැරල් පොල් තෙල් බැරල් 25 50 කියලා මේ පම්ප් කරලා පාර හැමතැනම පොල් තෙල් ගලාගෙන යනවා විනාශ කියන්නේ පුදුම ලක්ෂ 25 කියන්නේ නේ පුදුම කොහමද සනස තෙල් දාලා දැන් ඔක්කොම පත්තු කරා කෝ ගහලා ගිනිගත් ලැබුගින්නක් වගේ මුළු ඊට පස්සේ අර ලස්සනට ගාම් සෝමාවති රටේ සමල්පිට මම කිව්වා රමානිට ඒක ඊට පස්සේ අර මේ පයිස්කින් අනේ තමයි කළා කිව්වා සම්බුහාරදා මොකද උනේ ඒක තමයි මයත් හිතුණා කිව්වා විනිගත්තයි ඉන්කම් කරලා මම වෙන්නේ ඉතින් මම බලයි බලයි හරි වෙලා මේ ගිනි නිවන හොදාගෙන යන්නේ අර මේවා තිබුණා ටගේ වගේ නේද ඒ පයිස්කින් එකේ ඔව් ඒවා ගහලා නෙමෙයි නැත්නම් අර චෛත්‍ය වටේ තුන සමම්පිච්ච දාලා හොඳ පෝච්චි ටික ඔයව පිච්චුනා සර්. ඒ කියන්නේ මම නිවල් ටික වගේ ලක්ෂ 25ක් කියන්නේ මෙන්න නබිලා කියන්නේ. ඒක මෙහෙමයි ඒක අර මොලේ අනිමද ඒ කියලා පහන් හරම ලංකල සනස තෙල් ටික රත් වුණාට පස්සේ අනිවාර්යෙන් ගිනි ගන්නවනේ මෙන්න. එකම දුමාරයක් ඒක. ඒ වගේ ආමිෂ පූජාවල් වල ප්‍රතිඵලය මොකද හඳුරන්නේ? කරන අයට විශාල පහන් පූජාවල් කිව්වත් ඒ පහන් පූජාව කරන ක්‍රමේ නෙවෙයි. නසුවාර දහකින් සුවාසු දහකට අර්මස්කන්ධයට ඉතිපාරට පත්තු කරනවා. ඒක ක්‍රම තියෙනවා. ඒක ගාගේ ගොඩක් ගහලා නෙවෙයි. පහනක් එක පහනයි. එක පහනක් පත්තු කරනවා ඒ 84000ක මේ ධර්මස්කන්ධයේද මේක පහනක් එක පහනක් පූජා කරනවා. චේතනාවනේ ඒක 84000 පූජා කරනවා නම් දැන් එකතන තුනක් තිබ්බොත් ඒක එක පහනයිනේ. තුනේ පහක් පහක් එකතු කරලා එක පහනයි. එක දැල්ලයි. දැන් පහක් වෙනවා හරියනවා. සුවාසු දහකට ධර්මස්කන්ධ 84000ක් නේ. ඒක අණ්ඩකට එක ගානේවත් 84000ක් පත්තු වෙන්න ඕන. එතකොට එකකට එක ගානේ මම ඒක තැන්තම වල කියන්න ඕනේ. අරවට ස්කූලේ නෙමෙයි. ඒකට ඒක පොළොවේ හිටි සත්‍ය. ඒ වරයි ගල්පුරට දින පහන් පූජාව ඉතින් ප්‍රඥාව දිනුවෙන්ද මහා පූජාව ඉතින් හේතු වෙනවා. මේ කියන්නේ පහන් පූජාවේ ඉඳලා පහන් පූජාවල් කියලා ප්‍රාර්ථනා තියා ගන්නවා නම් යාටිස් මග ඥානය උපදින්නේ. කාණිකක් තියෙන ආලෝක පූජා. ඒ ආලෝක පූජාව උනත් මේ ආරම්භයේ මොකද කියන්නේ? ඒක කියන්නේ මේ දැන් මොනවද හත්තාව උනත් ධර්ම පැත්තෙන් ගත්තම මොනවද? ඒ කියන්නේ ශ්‍රද්ධාවනේ භක්තිය කියන්නේ එකක්. මේක භක්තිය කියන්නේ බය අනිත් මෙහෙවත් කරන සම්පූර්ණ තමන්ගේ අරමුණු තියෙනවා අපිට ඉදිරියේදී හවල් දෙයි ලෞකික ජීවිතය සම්බන්ධයෙන් මේ ඉදිරියේදී හවල් දෙයි කරන් තියෙන හින්දා මේ වගේ කින්කමක් කරනවා
එහෙමත් අරමුණු දීලා. ඒ වටේ සැකවිච්චනේ. එහෙමයි. පින්නන දෙන්නේ යට තියෙන්නේ. ඉතින් යරමුණින් කරනවා. ඒකට අරමුණ පෙන්නොත් පිළිසෙන්නේ නැහැ. එහෙමයි. ඒක පුද්ගලිකයි කියලා දැනගන්න ඕනේ. පුද්ගලිකයි කියලා නම් ඕනේ. ඒක පොදුවේ ගත්තට පස්සේ මේ පින්කමක් කරලානේ කවුරු සූදානම්. පිළිසෙකට වෙන්නේ තමන්ගේ අතියාරුම තමන්ගේ කාර්යසිතකම කරා. බොහෝ දෙනෙක් ලොකු පින්කම් වල ස්වභාවය ඒකයි. විශාල පින්කම් කරනවා නම් ඒකේ ලොකු යට ලොකු රහසක් තියෙනවා. රහසේ තියෙන්නේ. දැන් ඔය නානන්ද හාමුදුරුවෝ ලක්ෂ ගණනක දෙන්නේ ගෙන්නපු පින්කම්. ඒකේ රහස මොකක්ද? ඒකේ රහස තමයි එතන නිකන් කරලා දෙවිච්ච ලක්තරම් ගන්ටාරේ නැති වෙච්ච. ඒ මම ඔව් සෝමාවතේ ඒ නිසා තමයි ගාමවල ගහලා නැහැ. ඇත්තටම කියනවා. හතර ගන්නාර තුනද? නිකන් කරලා ලක්තරම් ගන්ටාරේ. ඒක නැති වෙලා. ඔව් ඒක හරවනේ ඒ විලාගේ. ඒ කියන්නේ චෛත්‍යය දැන් කරලා තියෙන්නේ. ඒත් හැරි එතන මේ චෛත්‍ය වෙන්න බෑ චෛත්‍ය හාරන්න බෑ එහෙම. කොහෙන්ද දැනගන්නේ? කැලෑවේ. ඉතින් වටේ කැලෑවල තියනවා කියන්නේ නේ. හරි ඇතිනේ. ඒක තමයි අර විනාශය ආවේ. උගම්මට මැරුණත් නේද දැන් කීප දෙනෙක්. මැරුණා. ඊව මහා පෞනිසනස. තුල් ගත්ත මිනිසුන්ට ඔය වගේ වදින් පළ දෙන්නේ නැහැ නේ කවදාවත්. යා ඒ කියන්නේ ඒවයින් මේ යහපතක් කරගන්න ඒ සල්ලි වලින් හරියන්න විදියක් නැහැ. ඔය සරස ඔය අනාගත අපිට තියෙන නිසා අපේ ඉතර වාහන දෙකක් තාම අපි කරන්නේ. මම වලේ ඉන්න විදිහ නෑ. මම දන්නවා ඔය අතනේ මොකද කියලා. බ්‍රහ්මන්දරයට තනික වින්නවා වයින්නවා හරුන්ට ගොඩක් යනවා මම ඉස්සරහ බලන්න මම බෑ කියලා. ආයිත් කතා කරන්නේ. යන් පස්සේ යන්නේ අපි කොහොමද ඒක මොලන් ඉන්න දැන් කියලා දෙන්න. මම බෑ කියලා. ඊට පස්සේ රෑම්සේ කියනවා කෝල් කියලා. කෝල් කරනවා වහිනවා ඉන්න බෑ නේද පුදු නමුත් ඊට පස්සේ ඥානන් හම්බුනා. ඊට පස්සේ දැන් ඒක ප්‍රසිද්ධියට පස්සේ දැන් යාගේ අර පිළිගන්න ප්‍රමක්කම් දැන් ගැටි ගැටි යන්නේ. දැන් එන්නේ නෑ වාන්දේ. ඒ වැස්සට තෙමිලා මේ අම්ම නැති වුණා. ඥානසනසගේ අම්මා. ඔය වැස්සෙන් තෙමිලා ආවා. ඇවිල්ලා මේ අමාරු වෙලා ස්පිතාලේ ඇඩ්මිට් කරා. ඊට පස්සේ නැති වුණා. ඉතින් ඒක තමයි ඔය ඔන්න ඕවා මේ ඕවා තමයි හඳුනා ගන්න පුළුවන් දේවල් මේ කියන්නේ එතනත් ඒ කොච්චර පිළිස රැස් වුණාත් ඒ කාර්යන්ත එයා වටත් වැඩි පිරිසක් ඉන්නවා මේ ඥානදහම නගත්ත මේ අර සංවිධානය අය NGO සංවිධානය පැවිදි වෙලා ඒ පැවිදි වෙලා තමයි බෙද පින්න උනේ ගුරුවරු උතන පැවිදි සංවිධානය ඉතින් නිසා ඔය කතෝලිකයන් දැන් ඔය ගුරුවරු වන් දැන් ඉත සමාජ මාධ්‍යමික ඇමරිකාවේ කෙනෙක් මහාන වෙච්ච ආවම දැන් මට පේනවා ඇමරිකාවේ පැවිදි වෙලා මේක යටින් හොයනවා ධර්මයේ ඇමරිකාවේ කෙනෙක් පැවිදිලා තියෙන්නේ මේ මෑතකද සර්? ඕ නෑ නිමල් මහත්තයා උපකාර කළාපු කුඩුමිගල ඒක ඉඳලා ඒක තමයි ඒ හිටියද දැන් ගෙදර ඉඳලා නිමල් ඉඳලා එයාගේ අදහස නෙවෙයි ප්‍රකාශ කරන්නේ. එයාගේ සම්පහ මේක දුර තියෙන අතින්ත සම්පහවක් ඉන්න මේ ධර්මයට තියෙන කැමැත්ත පෙන්වමින් යන්නේ. ඉතිපත් කරමින් යන්නේ අර නෑ. ඒකට විතර මොකද එයාට බෑනේ මේ ධර්මයේ ප්‍රතිපත්ති පැත්ත අල්ලන්න බෑනේ. ඒකට බැස්සේ නැත්තම්. ඊට පස්සේ ඇමරිකාවේ හවුනමක් ආවා පිළිපාඩේ ඊට උනාට. ඒ හම්තුරුද සර්? නෑ වෙන කෙනෙක්. මෙන්න නම්දා ගේ තම්පානේ ගිහින් උඩට ගියාර යනකොට ඒක වැස්ස. යාලා ගැලුව ගමුලේ යන්න බෑ. ආය ආපහු වෙනවා. ආපහු වෙනකොට ගේ තම්පාන ගාලා කැම්පෙට එන්නත් බෑ. පස්සේ පුරාට වෙලා කැම්පේ මහත්තයා බලනකොට නඩ පැත්තට යනවා ආය කඩේ ළඟ දෙපළට කොට වෙනකොට කැම්පෙට පේන්නේ. ඉතින් අර ඇවිල්ලා ඉන්නවා ඉතින් මහත්තයාට බෑ මේ වතුර හරියට වැඩි වෙලා. අඩි 3ක් වැටක් ගහලා තියෙනවා අල්ලගෙන ඉන්නේ. ඒ වැඩටත් උඩින් යනවා.
පස්සේ ඉතින් මහත්තයා බලන්නලා ඉතින් අර වැටාලගෙන වැට දිගේ ගිහින් ඉවරහට අරන් වෙන්න තියෙනවා ඉවරහට. ඇමරිකානු ජාතික ඇමරිකාවේ එයාගේ වෙබ් අඩේකුත් තියෙනවා කිව්වා බුදුදහම ප්‍රචාරය කරා. ඒ මොනවද කියනවා කිව්වත් ඔහොම කියනකොට ඉතින් මොනක්ද අහුවෙනවද ඔකට? විශ්ේ මහන්සියලා අහුවෙනවා. එහෙමයි සනස. ආයිතින් ඔහකට හොයාගෙන ගිහිල්ලා ඒ අයගේ දෙයක් හැටේ ඉතින් කාලේ එන්න පුළුවන් ඊට පස්සේ. එහෙම ඕන වෙනවනේ. කෙනෙකුනේ. එහෙම ඔය කැප්. මිනිස්සු ඒගොල්ලෝ ගහලේ කරගන්න මොලේ මිනිස්සු. ඒක මේ ආවේ දැන් එන්න මේ භාවනා පිළිබඳව තමයි කරුණ ඇති මගේ. මොකක් ගැනද? භාවනා පිළිබඳව. භාවනා. මම විදර්ශනා වගේ විදර්ශනා පිළිබඳව හැකක් නැහැ කිව්වා. ඒක රැකගෙන සමදේ පිළිබඳව. සමතේ පිළිබඳ. ඒක සැකයක් නෙවෙයි ඒක වඩා නේද තමයි නිවන් මම. ඔය සමතේ ගැන හරි සැකයක් තියෙනවා නම් සැකේ නිසා. ඔව්. ඒක තමයි. අර මුතුවා ඉතින් මම තමයි ඉතින් යාට එහෙම සැකයක් තියෙනවා සමතේ පිළිබඳව. ඔව්. විදර්ශනා පිළිබඳව මට සැකයක් නැහැ කියලා කිව්වා. ඉතින් සමතේ පිළිබඳව සැකයක් තියෙනවා කියන එක උත්තර. මොකද ඔය ඒක හොයන්නේ අභිඥාටික. කිව්වට ඒක තමයි යටින් ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරන්නේ. අභිඥා උපදවන තමයි සමතෙන්නේ ඉන්නේ. ඒ ටික තමයි මේ සැකේ. පාරක සැකයක් නෑ ඒක තමයි නිවන් මාර්ගය ඉක්වලන්නේ. ඉතින් මට පැහැදිලිව පේන්නේ තුනේ දේ තමයි මේ යටින් දැන් හොයනවා දැන් මූලධර්මවාදීන් ඉතෝ කාලකට බෑනේ. මේ පරිවිලාම මොන හදන්නේ. ඒකේ ප්‍රමෝණය බලන්න ඇති. තමයි කියනවා කොම්පියුටර් එකේ එහෙම කොහොමද ඉතින් නිවන් මාර්ග ඔසේ ගමන් කරන්නේ මොකද ඒක? ඉතින් කියලා ඉන්නවා. නිවන් මාර්ගය තමයි ඉතින් තෝරතෝර තින්නේ. දැන් ඉමල ගිහලා ගෙදර මේ දවස්වල ඉන්නේ නේද? එන්ජියෝ කාඩ් කියන්නේ මොකද තමයි දැන් ව්‍යාප්තිය වැඩි වුණා. වැඩිනේ. දැන් ඒක බුදුරහමට වුණක් නෙවෙයි පල්ලියටත් බලපානවා. ඒ කියන්නේ පල්ලියට මේ පල්ලියට දැන් තාවි තියෙන කතෝලික ගණන් ඉන්නවා. ඒ අයගේ දැන් මේ අය ගන්නවා. මොකද තමයි මේක ගන්නවා. අනාගතේ ඉතින් මහා බැලුවාම යන්නේ නිකන් පිරියන පැත්තට. ඔව් පිරිහීමට තමයි දෙන්නේ. පිරිහීමට එන්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා විනාශේ අත ළඟට වැහිලා වගේ දෙන්නේ. ඒ කියන්නේ මේ ඔය කියන විනාශ නුනත් මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන දෙකට වෙන්නේ කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන දෙකට වුණොත් ධනවත් රටවල් දෙකට බෙදෙනවා. බෙදිලා ගහමනේ. යුද්ධයක් ඇති වෙයි. ඔව් දුන්නේ යුද්ධයක්. ඒ තුන්වෙනි යුද්ධේ ඇතිවෙන ලකුණු තමයි තියෙන්නේ. දෙයක් යන ආතරික මාත්‍ය නම් මේ 2050 ඉස්සෙල්ලා තියෙනවා කියලා නෑ තුන්වෙනි යුද්ධේ. අතසිකලක් මේ මහත් කියලා තියෙන්නේ මේ 2050ට මේ බුද්ධාගම ලැබෙනවා කියලා. ඔව්. ඒක තමයි ඒක බබලෙන්න නම් ඔය යුද්ධහරි මොනවා හරි වෙනවා මේක විශාල විනාශයක් වෙන්න ඕනේ. මේ විනාශයක් වුණොත් තමයි බුද්ධාගම ලෝකේ ප්‍රයන්නේ. දර්ශනය වෙන අයට දර්ශනේ මේ රටේ දෙන්න පුළුවන් අයිඩිය එකයි. දෙන්න පුළුවන් අය ඇති වෙන්න ඕනේ. ඒකද ඉතින් කවුරු හරි ගියොත් කවුරු හරි ඉන්නේ
අපේ සම්මාන නාවගන්නේ නම් කේන්දරේ බලයක් කියලා සෝනා තව එක උපතක් තියෙනවා ඒක මව පොතක් නෙමෙයි කියන්නේ. කේන්දරේ බලයක් තියෙනවා එක උපතක් තියෙනවා ඒක මව පොතක් නෙමෙයි. නාවගන්නේ. කවදා ගමන නැහැ. අනිත් මම කුසේ නෙවෙයි කියන්නේ නම් මේ බ්‍රහ්ම ලෝකෙනේ යන්නේ. ඔව් පාටි උපතක්. අනාගාමී වෙලා නේ සම්. අනාගාමී වෙයි. වෙයි. තව ඒකත් දෙන්නේ බෑ. ඔව් කල්යම අපිට ගිහිල්ලා දැන් උන්වහන්සේ විදර්ශනා පැත්ත. විදර්ශනා තමයි කරන්නේ. ඉතින් නෑ සමතේ. වඩාගෙන ගියාට මේ ලෞකික පැත්තට ටිකක් තව ඇදෙනවා වැඩි. ඒකට ටිකක් තියෙනවා එන්න. ඒක අඩුයි නෑ. ඒක අඩුයි නෑ ඉතින් වඩාගෙන යනවා. ඔයාලගේ පැත්තේ ඉඳන් ඉරිදා දවසට භාවනා කරන්නේ නැහැ. එළිදට එහෙම ටෙලිෆෝන් එකේ වැඩ ෆෝන් එක උඩට ගලා යන්නේ ඉදාට. ගෙදරට කතා කරනවා. ගෙදරට දෙට්ට විතරක් නෙමෙයි. අපිට කතා වඩි වගේ කට්ටියට. අන්න ඒක උන්වහන්සේට පොඩි පරිබෝධයක් වුණා සනස. අවුගේ දවසවල. උන්වහන්සේ කිව්වා මේ මහින්දත් කතා කරලා කිව්වා ඉරිදා මේ පොඩ්ඩක් මේ මිනිස්සුත් නිකන් පවුරව ගන්න ඕනේ සනස. එක කතා කියලා. පොඩ්ඩක් දැනුවත් කරලා තිබ්බ සනසෙල හැබැයි. කවුද දැසට පොඩි මේ වගේ මේ වෙලා පස්සේ මේ මහත්තයා කිව්වා මේ උන්වහන්සේ අනස පොඩ්ඩක් උන්වහන්සේ දැනුවත් වෙලා ඉන්න. මේ මෙහෙම දඹදිවගේ තමයි මේ සහදා කට්ටිය අතර පොඩ්ඩක් එක දැන් ඒ ඉඳන් අද මම ප්‍රශ්නයක් වෙයි. මම ඉතිසක් ඉන්න නිවර්ණ හඳුනනට අභිඥා දිනවයි රහත් වෙනයි රහත් වෙන්න ඕන වෙන දිනවයි. නේද අප සමාධි කිව්වයි කියලා කිව්වේ. ඒ වල ඉන්න රහත් වෙලා ඉන්නවා ඊට පස්සේ ඒ වගේ ගොඩාක් ඒගොල්ලෝ කියනවා දැන් මේව ගෞරව නිරේවන් දකින්න පුළුවන් හඳුනන ඉන්නවා. දැන් උපසමාන්දරු සනසලක් ටික දවසක් කියන්නේ උපසමසනන්සේ නෙවෙයි. ඩොක්ටර් සමාධි කිව්වා කියලා නිමල්ලා කියන්නේ උපසම හඳුනන රහත් වුණා දැන් ඩොක්ටර් සමාධියට දැනුණා. ඩොක්ටර් සමාධි දෙවිවරු බලාගෙන ඉන්නේ දැන් උපසමාන්දරු දිහා. ඔන්න ඕක කතා කියන්නේ. ඊට පස්සේ ඩොක්ටර් සමාධි ගෞරව නිරේ දැක්කේ. මෙහෙම ඔන්න ඩොක්ටර් සමාධි තෝ කියනකොට ප්‍රසිද්ධි. ඉතින් දැන් ඕක කියන්නේ දැන් කොහොම හරි ඔයගොල්ලෝම විවේචනයක් කළා දිනවා අපේ ධම්මන ධම්මුරු කියලා. උනාසෙගේ ඔය එක දේවල් නිකන් ධම්මන ගැලපෙන දේවල් නෙවෙයි නේද? ධම්මට ගැලපෙන ඒවා නෙවෙයි කියන්නේ. ඔය මේක දැන් මිනිස්සු පවකරන සංසාරසලගේ ස්වභාවය මොඳන වචන කිව්වහම පස්සේ ගාන නොකිය ඉන්න හදලා දැන් අපිට මාස දෙකක් තිස්සේ ආරංචි වුණා. එහෙම කෙනෙක් කොහොම කරලා හැමෝම ප්‍රයස්කයිලා. ගොඩාක් පුතජන මාසයක් තියෙනවා. ඊට පස්සේ ගාන නම් ගීරිද ධම්මනන්දුර කතා කරා. කතා කරන මාතක සමස් මෙන්න මෙහෙම එකක් යනවා. ඔබ වහන්සේ දැනුවත් වෙන්න කියන්නේ දැන් ටෙලිෆෝන් නම්බර් එකක් දෙනවානේ සනස් හැමෝටම. ඊට පස්සේ ආම්දුර කිව්වේ කොහොඳයි මේ සනසට තේරෙන්නේ කීප දෙනෙක් කතා කරලා ගත්තේ නැහැ කිව්වා. එහෙම එකක් උන්වහන්සේට තුනක් කිව්වා. එහෙනම් කතා කරන නවත්තන්න හිතෙන්නේ ඒක නැහැ. ඊට පස්සේ එහෙම කිව්වා ආම්දුර කීප දෙනෙක් ගත්තෙත් නැහැ. ඒ දැන් කොහොමද ඉන්නවා සෙනග වැද්දිය ගැලසෙනවා ගෝවාගේ ගල්ලෙල තනිය මුද කරාය මාසයක් තියා හවස් දෙකක් ඉන්න වෙයි දේශනා කරගෙන ඉන්න එක හඳුනනවා සමාජින් ආම්දුරු සමාජයේ ඉන්නට ඉන්න බෑ අපි දුන් ඩොක්ටර් සමාජිලා රවුරුණිලේ දැක්කායම නයි ඉතින් දමන්සනසේ කොහොම දකින්න පුළුවන් ඒ කෙලේ කින ආම්දුරු කෙලේ සමාජින්න ගිහි කෙනෙක් එහෙම පුළුවන් ඒ වගේ අර එනන්නේ ප්‍රශ්නයක් ඔය කියන හඳුනන දේශනා කරන හඳුනන එක දවස් දෙකක් ඉන්න බෑ වගේ නේද තනිය මුද කරාය පස්සේ සෝනන්සෙන් කිව්වා අපරාධ මිනිස්සු පවකරව ගන්න එහෙම කියන හඳුනන
ඒකත් පොඩි පරිබෝධයක් වුණා සනසනේ දරේ. ඕන්ටලා ඒක හේකිලි සන්දාවේ තියෙන උන්වහන්සේ කරන්නේ. නිමිත්ත වෙන්නනේ. ඒ මනින්ද වෙන්නවද කසින ටිකක් විවුණා. එහෙමයි. එහෙම යන්නේ එකෙන් තමයි මේ ඒක අනිවාර්යයි. අපි කියන්නේ කියලා වැඩකුන්නේ. දැන් අතුරුලා කිව්වොත් දැන් කිව්වොත් මේක තියෙනවා මේකට තරහයි කියලා හිතනවා. දැන් මේ අතුරුලා සැකයන් කරමු පිළිගන්නවා. අතුරු ගල්ලේ හිටියනේ. අපි ගල්ලා එයාට දෙන්නා දිනවා මේ මෙහෙම වින්දර යනවා අපිට ඒක කියන්නත් එපා කාටවත්. මේ දියුණු වාදනේ ඒ ස්වභාවය දියුණු වාදනයක් තමයි අසිනේ වශයෙන් මේවා අපි පද්ධාව පිළිගන්න ඕනේ. නෑ ඒක නම් මෙහෙමයි. සාමාන්‍ය සමාජ හිතක් තියෙන අයට පේනවා. ඒ ශරීරයේ බඹයක් දුරට විහිදෙන කිරණ ඔයන්. එහෙමයි ඒක. ඒක ඕනම කෙනෙකුගේ ශරීරෙ පිට වෙනවා. ඕනෑම කෙනෙක් ශරීරය භාවනා කරන කෙනාට වැඩි. ඒ ඕනෑම වාසර ගතිය වැඩි. ඒක මේ වඩා විතියනොත් පේනවා සාමාන්‍ය. පිටිරිනු පේනවා. පිටිර වාසර ගතිය පේනවා. ඒක ශරීරෙ පිට වෙන කිරණ. කිරණ. ඒ කන්දේ අපි හැමදාම පිට වෙනවා. ඒක ඒ වෙන ශරීරෙ නෙමෙයි විතියෙන්නේ මේ පොළොවේ බස්සෙහි. එහෙම. ඒක තමයි දැකලා තියෙන්නේ. වාදී දෙන්නා උතුම්දයක් ඒක අපි ඒක කොහොමද වාදී රීඩ් කරලා නැති කෙනා හරි වැඩක් නෑ නේද මම සනසන ගිය ධානියක් වෙන්නේ නැහැ. නමුත් මිනිස්සු පාව කරවන්න සනස. ඒ කොහොමද මේ වාදී කිව්වේ ඔයාලට අල්ලන්න බෑ මම. මාරේ අස්කම්පගේ මේ. ඔයාලට අල්ලන්න දෙන්න නෑ කියලා. ඒ අය අර බලනවා මගේ මනසත් අල්ලන්න. එහෙමයි සම. මනස අල්ලන්න බලනවා. ඒ වෙලාවට මම නොවැඩිච්ච මනසින් ක්‍රියාත්මක වෙනවා. වාදී දැසනස එතකොට ඒ දැන් වැඩිච්ච මනසින් ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අර කොළන්ගේ හිතාගත්ත අනේ අපි හිත විදිහ නෙවෙයි මෙහෙමයි කියන එක ඒක පාපයක් වෙනවා. ඒක සාමාන්‍යතර ගැටලුවක් නැතුව එන එයාට පාපයක් වෙනවා. ඒ වගේ උදේ මොනවා හිතුවත් ඒක නොදන්න නිසානේ. නොදන්න නිසා. දැන් උකසනස මානෙ කියන එක තියෙන කෙනාට මම මෙහෙමයි කියලා පින්නන්න අවශ්‍ය නැහැ. ආරයා මෙහෙම හිතන්න හොඳ නැහැ මං ගැන මෙහෙම හිතා ගන්න ඕනි කියන කතන්දරේ තියෙන්නේ. හැබැයි එහෙම කළාට පස්සේ දැන් සාමාන්‍යයෙන් මම දැකපු දෙයක් තමයි යම්කිසි විරුද්ධ කටයුත්තක් එනවා නම් අන්න ඒකට විපාක එනවා. ඒකට විපාක එනවා. ඒක මොනේ ඉතින් නේද කියන්න දන්නේ. ඒ මේ අර දැන් තේනවා නේද අපේ සමර්ථය සාමුවේ ඒක සූරි සාමුවේ නෙමෙයි. ඒ විදිහට මුලින් කරාම හිටියා නම් මමත් කවුරුත් ඉන්නේ නැහැ. මම හිතන්නේ අනලම් කියලා. සෝන්ති සාමුව. ඒ වත්තම දක්වා ගිය ස්වභාවයෙන් මම ඔක්තෝබර් මාසෙට හම්බුනේ. එහෙම. හරි. ඉවෙලෙන්දී මුදිසාල බලන්න. බලන්න මුදිසාල දැන් ශරීරෙම මොකෝ වෙනස් වෙනවා. අත්තසන් දැන් බාසරයි මොනේ ඔක්කොම අර ඉස්සෙල්ලා වගේ. අපි අවුරුද්දේ මොකක් කරන්නේ කියන්නේ. බලවිද කොහොමද කරන්නේ? ඔක්තෝබර් මාසයේ ආවනේ මම උනාසෙන් හම්බෙන්නේ නේ කාවකට නඩක් කැමති නෑ. නෑ. ඒකම ගියොත් ඒ ප්‍රශ්න දහසක් අහනවා කොහොමද දැනගත්තේ? කවුද කිව්වේ? එන්න හිතුනේ මොකද? කොහොමද?
කැමති නැහැ කියලා කෙනෙක්ම කියනවා. ඥානදීප හඳුරු වැඩි වෙලා ඉන්නේ කියලා. මම අමාරුනේ යන්න. එන සරන්ති සාමුරාග වෙලා නාරද. ඒ වගේ ඊළඟ පස්සේ පොම්මිදර්සේ ඉසිරි ඉන්දියාවේ ගිහිල්ලා මේ දායකයෙක් එක්ක වැඩි වෙනවා නේ. සාදු දිනවල ගහන්නේ. විපාක එකයි බල්මාසික පොඩි යනවා පස්සේ අපි කතා කරලා දැන් ගියට පස්සේ ආන්න වදලා හැවි නැහැ ඊට පස්සේ වුණා. ඒක තමයි තේරුම්න්නේ නැහැ. මම උපක්‍රම සීලිය කිව්වා ගන්න බෑ. නොකිය කිව්වා. මම කිව්වා දැන් මේ වරහදුරු මේ අපි කරන්නේ දාත් මන්දිරෙ විවෘත කරා ධාතුනාසල ගෙනාවා. වැඩමුවා එහෙම කියලා ඒ විස්තර කිව්වා. කියලා පින් දුන්නයි කියලා ඒ විස්තර කිව්වා. අපි කරන වැඩ දුන්නට මේ හඳුනන ගොඩක් පින් දුන්නා. එතකොට එයාට වැදලා ඉන්නේ. එයා බලාපොරොත්තු වෙන්නේ එහෙම කිව්වා. ඇත්තටම ඒක නේද ඉඳලා මොකද වැඩක් කියලා කිව්වා. එච්චර. ඊට පස්සේ හිතන්නේ ඒක දුන්නා. ඊට පස්සේ ඒ ඔසේ ඉඳලා ගක්කයි අන්තිමට භාවනා කරනවා කියලා ලෝකෙ මුලා කරලා හරියන්නේ නැහැ. මම ඒ කාර්යය දෙන්න ඕන. අපි ඩාටපත් දෙන්නේ ඒ අය නෙවෙයි තමයි. තමන්නේ. ඒක මොකක්ද හංගනවන්නේ. ඒක බාහිරින් හිට බෑ කියලා. දැන් අහගත්තාම මේ තැන හදාගෙන එතන ඉන්නෝනේ. ඒ කාර්යය කරගෙන භාවනා කරන්න වෙන ආගම වැඩි කරගෙන නේ ඒ අපි අඳුර දුන්න දායක පිටකට ඔක්කොම වැඩි කෙරුවේ. අයිතවත් දුන්නේ කුටි හැදී ඔක්කොම අපි හැබැයි ඒ දායකේ කලකින කව එහෙම කාරියෙ ඒ අමසලේ කල්යාණ මිත්‍රෙකුත් නැහැ සමස් දැන්. කල්යාණ මිත්‍රෙනේ අසත්පුරුෂය සුරු කරන්නේ. නේද තමයි. ගති ලක්ෂණ දැක්කත් ඒ කල්යාණ මිත්‍රේ සෙවීමෙන් හොයාගන්න බෑ. බෑ ඒක. තව කෙනෙකුට ඇසුරු කරන තමන් කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඕකයි ස්වභාවය. අපිට ඇසුරු කරන කෙනෙක් හොයලා අපිට හොයාගන්න බෑ. තමන් තව කෙනෙකුට ඇසුරු කරන්න පුළුවන් විදිහට නම. ඒකයි වෙන්නේ. කල්යාණ මිත්‍රයා කියලා අපි සත්‍ය පුරුෂයව අසුරු කරන බල හරියන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා කියන්නේ ධර්මය. ධර්මයේ ඇසුරු කරන අන්න ඒ ධර්මයේ ඇසුරු කරන කෙනා තව කෙනෙකුට ඇසුරු කරන සුදුසුයි. කල්යාණ මිත්‍ර සේවනය. ඉතින් කල්යාණ මිත්‍ර සේවනය කියන කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ධර්මයේ ඇසුරු කරන කෙනෙක්. ධර්මයේ ඇසුරු කරන කෙනා තව කෙනෙකුට ඇසුරු කරන්න සුදුසුයි. ඒකයි. ඉතින් ඒක නොදන්න අය අනේ ඇසුරු කරන කල්යාණ මිත්‍රෙක් නෑ. හොයන. කවදාවත් හම්බෙන්නේ ඒක පැත්තෙන් හැවි පැත්තෙන් තමන් සුදුසෙක් වුණා අර තව කෙනෙකුට ඉන්නවා කියන්නේ. ඒක තමයි. ඒක වෙන්නේ. ඒක අවබෝධය තුළින් ධර්මයේ වැඩිමත් තියෙන්නේ බෑ. ධර්ම ඔස්සේ එක්ක ධර්මයේ භවනාම කළා කියවීමෙන් ලබා ගන්න දැනුම ඊට පස්සේ කියවීමෙන් දැනගන්න දැනුම ඊළඟට පරිේශනාත්මක බලන්න. මේ ධර්මයේ පරිේශනාත්මක බලන්න. ඒ බලනකොටම අර කියවලා ලබා ගන්න දැනුමට වඩා දැනුම ප්‍රත්‍යක්ෂ ආ මුලින්ම සදක් වාසේ යටත් පෙර යනකොට වෙන බහුලවාසේ ප්‍රගුණ කරනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒලා විතර බහුලවාසේ පුරේ. අපේ ධාතු වල ඒ සන්නසේ හැමතිස්සෙම දැන් අපේ කට්ටියක් කතා වුණේ දැන් මොහොතේ හැමතිස්සෙම අනිත්‍ය දුකාත්ම ඒහා සමාන ඒකට ඉතින් හරය දැන් ඒකමනේ ඉලක්ක කරන්නේ හැමතිස්සෙම දැන් නේද ඒක කෙනෙක්ට හරියට ග්‍රහණය කරගන්නවා නම්
ආයෙත් වෙන දෙයක් නෑ මාර්ගය. මොකක්වත් නැහැ. ආයෙත් ඇත්තටම ඔක අහන්න ලැබෙන්නේ නැහැ කාටවත්. එහෙමයි. කොහේ කවුරු මොන විසරද දේශකින් වහන්සේලා දේශනා කළා. ඔය විදිහට ඔය සූත්‍ර ධර්ම අහන්න ලැබෙනවා කියලා මම කියන්නේ නැහැ. ඒ සූත්‍ර දේශනා කළායි. වෙනකත් ඥානානන්ද හඳුන් දේශනා කළත් ඔය ටික මිනිස්සුන්ට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට දේශනා නෑ සූත්‍රයක් අපි කරනවා විතරයි. ඒක ප්‍රතිපද වෙන්නේ නැති අනිත් ඉතර ප්‍රතිපද වෙනවා. දැන් ඒගොල්ලෝ මේ වාද විවාද කරන ඔක්කොම නැති. හරි කියන එච්චරයි. අර කාරි මේක මේ සූත්‍රේ අනුව දිනනවා කී වාද විවාද කරගෙන හරියට තමයි. ඒකට හරි දානවා වාද විවාද කරනවා. ඥානසනසගේ දේවල් එක්තරා තැනකින් නතර වෙනවා. ඉන්හාට යන්න බැරි ගතියක් තියෙනවා. එතකොට මේ සූත්‍රයන් සූත්‍රිකම ඉතුරු කරලා තියෙන කොටස. එහෙමයි. හැම සූත්‍රයකම ඉතුරු කොටසක් දේශනා නොකළ කොටසක් තියෙනවා. තියෙනවා. මේ දේශනා නොකළ කොටස තමයි මේ ටික ගලන්නේ. දේශනා කරලා ඉතුරු කරලා තියෙන කොටස අපි අවබෝධ කරගත්තා තියෙනවා. ඒ කොටස ප්‍රායෝගිකව දැනගත යුතු කොටස. ප්‍රායෝගිකව දැනගත යුතු කොටස ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා. ඒකට අපි මේක කියවනකොට ඒ කියන්නේ ඕනෙක ලෝකීවලට වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ වචන වලට රගන්න බෑ නිසා බෑ. ප්‍රායෝගිකව දැන් තේරෙන්නේ නැතික වචන වලට රගන්න බෑ. ඒක ඉතුරු කරලා තියෙනවා. ඉතුරු කරලා තියෙනවා. ඒ ටික සූත්‍රය යෝනිසමනසිකාරී කියවල ඒක ග්‍රහණය කරන අනර්ථය බලන්න. අර මේ කියලා තියෙනට අදාළව ගන්න අර බලන්න. ඒකයි මේ හිමු. සෑම සූත්‍රයකම ඒ ටික පැහැදිලි වෙනවා. දැන් අවත දේශනා කරපු ටිකේ උනා. ආසාදා දිනව නිසරණ වෙන. ඒ ටිකේ තුල උනා. එතන අනිවාර්යයෙන්ම ආත්මසිකාර නොගිර ඔය ටික බෑනේ ගන්න බෑ. ගන්න බෑ. ආත්මසිකාර නොගිර බෑ. දැන් ඇසත් පිළිගන්නවා නම් දුක පිළිගන්නවා කියලා කියනවා. එතකොට ඇස දුකක් බව වටහා ගන්නවා. ඒ දුකක් වෙන්නේ කොහොමද කියන කොටස තමයි හොයාගන්න. හොයාගන්න ඕනේ. මේක දුකක් වෙන්නේ කොහොමද කියන්නේ. ඒක ඉතින් තමන්නේ. තමන්නේ දෙන්නේ ඒ තෙන්ටයි අපි අවධානය යොමු වෙන්න ධර්මයේ තුල. මේ ධර්මය අවබෝධ කරගන්න දේශනා කරපු එක. අවබෝධ කරගන්න ඕනේ පසුබිම තියෙනවා සූත්‍රයේ. ගොඩනගලා. මේ විදියයි කියලා. ඔව්. ඒ පසුබිම තුලින් අපි අර සැඟවිච්ච ධර්මය ඉස්මතු කරනවා. අවබෝධ කරා යන්න ඕනේ. යන්න. බලන්න ඕනේ කියලා නැත්නම් නැද්ද කියලා ඔය යන ඒක තමයි. තියෙනවා ඒක. ඔය දාපි බංගදොත්තේ බුකුසාරේ කතා කරනද ප්‍රවිතනේ අපි 500 සැරයක් විතර අහන්නේ. ඒ ආනාපාන පාඩට අදහපුවා මේ හෙට තීරෙන්නේ. දැන් ඔබ වහන්සේ දැන් ඒ කිව්ව එක දැන් අපිට දැන් ඒක හැංගීමෙන් අපි බලනවානේ දැන් ශක්තියක් උනායි. දැන් ඒක ඔබ වහන්සේ අපි දන්නේ දෙයක් දැන් පෙන්නුම් කරේ. දැන් ඊටු ටික ප්‍රායෝගිකව දැන දෙයක් කරන්න ඕන ටික සූත්‍රය ඉදිරි කරලා කියන්නේ. දැන් ඒක කියන්නේ පුරුෂයා කියන්නේ ජීවිතය කියන්නේ ධාතු මාත්‍රාවක් ස්පර්ශ ආයතන හයක් ඉත හැසිරෙන 18ක් අදිෂ්ඨාන හතරක්. ඉතින් ඒක ඒ ධාතුවත් ඒක විස්තර වශයෙන් දේශනා කරන බුදුරජාණන් ඉතින් ඔක්කොම ධාතු වල කියන්නේ දැන් ඒක අන්තිමට මේ දැන් මේ මම කියන එකත් හැංගීමක්. මම ඉන්නවා කියන එකත් හැංගීමක්. මම නෑ කියන එකත් හැංගීමක්. මම වන්නේ මේ කියන එකත් හැංගීමක්. නොවන්නේ මේ කියන එක. මේ හැංගීම කියන එක රෝගයක්. මේ හැංගීම කියන එක ගන්න විතර සියලු හැංගීම ඒ රෝගයක් ගණ්ඩයක් කුලක් ඒක කියන හැංගීම මේ හැංගීම කියන එක මඤ්ඤණා කියන එක. මඤ්ඤණා කරනවා. ඒ සියලු හැංගීම් ඉක්වාගේ සාන්ත කුඩු කරගෙන විශ්ව නැවත උපදින්නේ වෙසෙන්නේ වෙසෙන දෙයක් නැත්තම් උපදින්න තියෙන්නේ යන්නේ හිතන නිසා. ඒක මොකද ධර්මවලසිකාර කියනකොට සංඥා ඒක මොහොතේක පොඩ්ඩක් කියවලස්සන්න දෙක. ඒ විචාර්තය සනසගේ හිතන විදිහින් අපිට තේරෙන්නේ නැහැ. අන්නේ කන්නේ හරි වටිනවා. ධාතු විභාග. ඒ යන්තම් තේරෙන සංස මොකක් හරි මේ තියනවා කියලා. නෑ මොකද කිව්වේ සනස කිව්වේ දෙයක මම කිව්වේ අපිට හිතන්න අර ඉතුරු කද මොහොතේ කිව්වේ කොටසක් තියෙනවා. ඒක අපි ගන්න.
ඒ කොටස ඉතුරු කරලායි තියෙන්නේ. ඒකට ඒ කොටස අල්ල ගන්න පුළුවන් අරක වෙන අත්කාරෙ මොකද විමර්ශනය කිරීම විමර්ශනය තුළ. කරනවා. මේ විමර්ශනය කරනවා ටික අහුවෙනවා. විමර්ශන තුනේ. මේකෙදි තේරෙන්නේ මේ හැඟීමක් නේ හැම එකක්. ඔව්. අතරම තියෙන හැඟීම තමයි මේ. ඉතින් හැඟීමක් කියලා කියන්නේ සිතිවිල්ලක්. තේරෙන්නේ. සිතිවිල්ල. මේ සිතිවිලි පරම්පරාවක් තමයි මේ. මම කියන්නේ කප්පලයක්. අසල පුරාවටම පවතින සිතිවිලි පරම්පරාව. අස්විදිරිකේ ඉංජිත වේදන් කියන එක මේ ඒක විචුව නෑ ඉංජිත වේදන්. නැත්තම් වඤ්ඤත වේදන් මේ මම කියන්නේ හැඟීම මම කියන්නේ මේ කම්පනයක් ආ ඒකට දැන් ඉතින් මේක එක සූත්‍රවල එහෙම දෙන්නේ එයාට හැඟීම කියන වචනේ ගත්තට පස්සේ අවබෝධ වෙනවා. අවබෝධය මේ මෑන්නේ ඒකයි. සුකුදාසිනේ හොඳ සම්පූර්ණ අනාගාමීකම අවබෝධ ධාතුවල වචනයක දැනෙන්නේ සුකුදාසි දුවනවා ඒක සමහර ක්‍රමක්‍රමයෙන් හරිම ලස්සනයි. ධාතු විස්තර කරලා ධාතු හය විස්තර කරලා ඊට පස්සේ වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිදීම ඇති හැටි විස්තර කරලා ඊට පස්සේ උපේක්ෂාවට යන හැටි විස්තර කරලා ඊට පස්සේ අරූප ධ්‍යානට ආකාසානංචාර විඥාන ඊට පස්සේ ඒවල කරලා ඊට පස්සේ අර නේව සංඥාන අසංඥායතන සංඥා වේදිත නිරෝධිත විස්තර ඊට පස්සේ මේ සියල්ලම සංකතයක්. මේ සියල්ලම සංකතයක් මේක. මේ සංකතයේ ලක්ෂණ ඉඳලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිට සංජාතන ඒක ඉදීමක් මේ සීමක් නැති එහෙම කියලා ඒකත් ඉස්සර ඒවා ලොබවන්ති කිව්වා ඒ කටපාඩම් කෙරුවට ඒකේ යටේ තියෙන අර අන්න ඒක දැසනසේ කිව්වම තමයි කරන්නේ ටොක්ක කරනවා වගේ අපිට නිකන් තව ටිකක් ඉස්සරහට හිටන්න දෙයක් ඒක එහෙම ඒකේ තියෙන පවක් ක්‍රේ ඒ ධාතුමනසිකාරය වහන්සේ කිව්වා මෛත්‍රී වඩන එක හරි පහසුවක් කියලා. ඔව්. ධාතුමනසිකාරය වැඩ දෙන්න මෛත්‍රී භාවනාව වඩන හරි පහසු විදිහට. ඒ කියන්නේ මොකද එළියේ දැන් මම අපි පීඩාස කියන්නේ. පීඩාස සතරමහා ධාතුවේ බවත් සතරමහා ධාතුවේ. දෙන්නම එකම ක්‍රියාවලියක් දෙන්න එක්කෙනෙක් එක බල ගන්නවා වගේක් මේක. ධාතු වල කෙනෙක් වෙන ගන්නවා ඔක්සන් ටික පාවිච්චි කරනවා. ඒක හරි දුර්වලද? ධර්මයේ හරියට සංසේවා ඒකෙන් තියෙන ධර්මයේ කියන එක නැත්තම් අපිට නේද මේක මොනව කරන්නද දැන් ඉන්ද්‍රනාසි මෙහෙම දැන් දේශනා කරේ නැත්තම් දැන් එදා සුනිත්‍රා දෙවි පිළිවෙලේ හාමුදුරු මේ ලොකු හාමුදුරු තරුණ හාමුදුරුවෝ නේද? අර තේලගාත් වල තේන මේ අර මේ කැලණිතිස්ස රජු මේ රාජ්‍ය රසන්නස මේ අපේ තෙල් කටාරම් දෙවි රහතන් වහන්සේ උන්වහන්සේ ඒ දාපු වෙලාවේ 108ක් කවියෙන් බුදුගුණ නේද? බුදුගුණ දේශනා කිව්වා තේල මොකද ඒක තිනවලු අපිත් එක කියවලා ඒ සිංහල පරයන්තේ තේල කතාවද මොකද කියලා ඒක තිනවලු ඒක මේ සන්නසන මේ ඉහිපෙරද පරිවර්තනය කරා පාලියෙම තිබුණේ දැන් මේ ළඟකදී පරිවර්තනය කරා සුත්‍රි පිළිවිලි ආමුතුරු කිව්වේ මේ ළඟදී ඒක දිනවල මේ හරියට මේක වේදිකාවක්. මේ වේදිකාවට එක එක එනවලු යනවලු එන්නේ සමහර අම්මා පුතාව දැන් මේ ජීවිතේ අම්මයි දැන් මේ වේදිකාවේ දැන් රඟපානවලු දැන් අම්මයි දුවයි රඟපානවලු අම්මයි පුතයි අම්මා කෙනෙක්ටයි පුතෙක්ටයි දැන් වේදිකාවේ නාට්‍ය රඟ දක්වනවා ඒ දින බහැලා යනවා ඊළඟට එනවලු තාත්තයි දුවයි දැන් තාත්තයි දුවයි රඟපානවා ඒ දින බහැලා යනවා අර මුලින් අම්මයි පුතයි රඟපාපු දෙන්න ආයෙ එනවලු ස්වාමියයි භාර්යාවයි හිටියට මේ වේදිකාවේ ඒක මානසික කියනවා මේ සසරත් ඒ වගේ මේ ජීවිතේ අම්මයි පුතයි ඊළඟ ජීවිතේ ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්. හරි හිරිකිත ඒ ආන්දරගෙන හරි හිරිකිතක් ඇති වෙනවා. හිරිකිතයක් ඇති වෙනවා මේ සංසාරේ කියන මේ වගේ දෙයක්ද මේ සංසාරේ කියන්නේ. ඒ තරුණ ආන්දරනවා කියන එක. ඔව්. ඒක අර කැලිස් විචු තමයි කියන්නේ කටාරේ හිටපු හතරවසෙත් කවියෙන් ওই ටික ඔක්කොම කරා කියන එකද පරිවර්තනය කරනවා සීමා. මාතෘකාවක් ඉවරදෙන්නේ. හරි විගසාවක් ඇති වෙනවා. අතර සංසාරේ මිනිසුන්ට පේනවනම් සන්නස මේක මොකද්ද නේද අර. අම්මයි පුතයි ආයි ස්වාමි භාර්යාව ඔව් මොන ඒක සංඛාරය. ඔව්. සසර ස්වභාවය ඒ විදිහට හඳුනා ගන්නවා. එහෙමයි. එහෙම හඳුනා ගන්නකොට තමයි මේ සසර කලකිරීම බිය කරු බව තේරෙන්නේ. අනේ එහෙම අවබෝධය ඇතුව යනකොට මේක සසර
අතහැරලා දාන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක කලකිරීමම ඇති වෙනවා මිස්. නැත්තම් නෑ. කලකිරීමෙන් නිබ්බිදාව ඒක වෙනවා. ඒක නේද ඒක හැමතිස්සෙම බවලවතින් හිතම ඒක කොයිලා ඔව් හැම වෙලාවෙම අපි ධර්මයක් කර්ම මනස තියාගෙනම අපි ඉන්න උත්සාහ කරනවා. මේ හැම ධර්ම කර්මයක්ම අපි බෙදලා බලන්න ඕනේ. අපේ වෙලාවක් කොහොමද ඒක වෙලාවක් අවශ්‍ය නැහැ. අන්න ඒක ඒක වෙලාවක් අවශ්‍ය නැහැ. දැන් අපිට විතර්ක කරනවා අපි ඕන වැඩක් කරනකොට වෙල විතර්කනේ ඔළුවේ තියෙන අපි දුම අපි කනවා කියන කනකොට එක එක රටවල් කියන්නේ අර අරයාගේ ප්‍රශ්නේ නේද? ඒව කියන්න පුළුවන් අපිට ධර්මයක් මෙහෙ කරන්න නේද කරන්නේ? මොකද හරි දිනකොට හරි දැන් මේ ආහාර ටික ගන්න වෙලාවේ මොකද මෙහෙ කරනවා. මෙහෙ කරනවා. දැන් දවසකට මිනිස්සුන්ට කාලෙක කාලා නම් දවස් 4කට කිලෝ එකයි. මොකක්ද මානසිකාරය. දවසකට කිලෝ කාලයි දවස් 4කට කිලෝ එකයි මාසෙකට කිලෝ 7මාරයි. මාස දෙකකට කිලෝ 15යි. අවුරුද්දකට කිලෝ 90යි. අවුරුදු 6ට කිලෝ 900යි. කිලෝ 900යි කියන්නේ කිලෝ 50යි මිටි 18යි. අවුරුදු 50ක් කෑවොත් ලොරියක් තියෙනවා. කිලෝ 50යි හාල් මිටි 90. හරි ලොරිය. ලොරියක මේ දැන් තමන්ගේ වයසත් එක්ක බලන්න. එච්චර කාලා. මේ ලොරියක් ඉතල ලොකු වෙලා නැහැ. නෑනේ. ඒක හැමෝටම ඒක මේ කණිතිය. ඒ කියන්නේ කාපේකට තියලා රැඳිලා මේ අන ආද නීත් එනම් මේක ලොරිය වගේ ලොකු වෙන්නේ. ඒ කියන්නේ කාපු එකක්වත් තියෙන්නේ නෑ. එහෙමයි. ඉතින් ඔය මාසෙ බලන්න මම මානසික මොලේ කරලා තියෙනවා මේක කරන්න බවත් කරනවා ඉතින් අවුරුදු 60ක් විතර ජීවත් වෙනවා වැඩි වතුර බීපුව ගෙනුත් එහෙම ගගත්තර වතුර බීපුව ඒකෙන් සාරංශ තව එකක් තියෙනවා දැන් අජත්ත බහිද්ද කියන එක දෙකම එකයි කියන එක දැන් ඒක ගත්තට අපි ළඟ නෑ අපි මගේ කියලා මේ අල්ලගෙන හිටියට මේ ක්ෂාවේ කුඩුවක් ඒවා අපව පොළොවට පස්සෙලා ගිහලා දිනවා. මේ චක්‍රය හරි වැරදිද දාරුවාදා වලට චක්‍රය ජීව චක්‍රය හොදලා පේනවා. ඔය ඒතකොට අපිත් මේ පොළොවේ කොටසක් මිසක් ඔව් අපේ සතරමා ධාතුව අපි පෝෂණය කරගෙන අපි ආයත දෙනවා. නේද දෙන්න සතර පහ දහතුන්ගේ සමහර ඒකම ඒ චක්‍රය. දැන් අපි කලින් ජීවිතේ අපි මනුස්සයෙක් කෙනා කියන අපි ඇට සැකිලි හෝ භූමිදානය කරන තැන ගහක් ඇදුණා කියමු. ඒ ගහේම ගෙඩිය අපි කාලා දැන් ආපහු තියෙන්නේ. ඒක තමයි වැදගත්. අන්නේම තමයි මේ මනසිකාර කරනකොට ඒ විදිහ කරගන්නම මේක ප්‍රශ්නේ පිළිතුරු හොයන්න ඕන. ඒක නේද මේ ඒක මොකද කියන්නේ? ඒත් බෑ සනස කිව්වාගේ ආත්ම දෘෂ්ටි කැඩෙන්න නම් ඕක තමයි. ඔව්. ඒක ආහාර ටික මම ඔක හදාගන්න බැලුවා. කෝකිල ගහපුවා. ඒ තමයි ඒ ප්‍රමාණය වෙන්න බෑ නේද? වෙන්න ඕනේ. මේ මහා ලොකු ලොරියක් තරම් වෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. අනිත්‍ය නෙවෙයි නොවි පවතිනවා. හරි වෙනවා. අනිත්‍ය නිසා හැම වෙන්නේ. ඉතින් මේ කොච්චර ගත්තද ඉතින් ඔබට ඉතින් ඇරම ආසාව නැති කරන්නේ නැහැ. මේක ඕකයි වෙලා තියෙන්නේ. මේ මෙතනදී අපි සාකච්ඡාවේදී සෝනද ඉතින් තදග්වාදී යටපත් වෙලා හරි මානසික සුවයක් ලැබෙනවා. ඒක නිතර පුරුදු කරනකොට වෙනවා ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ සුවේ නැවත නම් කර ගන්න නැවත මනස ඒකටම බස්සවා ගියාම හරි දැල්ලු හිත. අන්නේ එතකොට ඒක අන්තරයි ඒක තමයි දැන් ඔබවහන්සේ අපිත් එක්ක සාකච්ඡා කරනකොට ඔබවහන්සේ අපේ ශක්තිය කියනවා. ඔව් ඒ ශක්තිය කැඩෙන අපේ අවබෝධය තදංගවත් එක යනකොට හරි සතුටක් ඇති වෙනවා. සන්තෝෂයක්. ඒකට අපි විතරම ඒක පුරුදු කරන්න වෙනවා කියන්නේ. ඒක තමයි. දැන් ඔබවහන්සේලා ගොඩාක් ඔබවහන්සේලා විතරම බහුලවාදී පුරුදු දෙන්න කියන්නේ ඉතින් අපිත් එක්ක සාකච්ඡා කරනකොට එක එක කිරුණා එක එක ශක්තිය ඉන්නේ ගොඩනගෙනවා අපේ. මනස තුළ ඒ තදංගවත් මේ වෙලාවේ ඇත්තටම හරි සතුටක් තියෙනවා. ඔව් දැන් මේ ටික කතා කරද්දී සන්තෝෂයක් ඉතේ යන. ඒකයි සබහායි ඉතින් අපේ අතේ වැඩේ තියෙන්නේ. අන්නේ ඔය ඉතින් ඔය ආහාර සූත්‍රයට අමතරව මම ඔය කියන්නේ. එහෙම ආහාර සූත්‍රයේ තියෙන විදිහට. ආහාර සූත්‍රේ තමයි.
එහෙමයි. ඒ කබලිකා ආහාර ඒක අනිත් අනිත්‍ය පිටකෙන් තියෙනවා. දැන් කබලින්කාර ආහාරය පිරිසිදු දැක්කොත් අනාගාමී වෙනවා කියලා තියෙනවා. ඔව් ඔව්. හොඳට පිරිසිදු දකින්න පුළුවන්. දැන් මෙතන දැක් බලන්න පුළුවන්. ඒ ඒ වගේ ඉවසි කිව්වනේ මම කල්පනා ගොඩ ගැඹුරු තාල ටික තනිකර ධාතු මනස්කාරය. ඉතින් මේකේ ගත්තා මොකද උනේ කියලා දැන් බඩ බලගන්න දෙයක් නැහැ. ගැතුරු අටයක් කොටා ගන්නවා. බාහිරින් අඳගන්න කොහොමද වලදී? ධර්මයේ ගොචර කරගන්න මේ බාහිර ඕන තරම් ධර්ම ඉන්නේ කියලා. දැන් ආශාදී කොච්චරද කියනවාද? දැන් ඉවත් අපි නොඑක් වර්ග කර දිවට රස දෙන්න නිසා ඒක වර්ග කර දෙන්නේ. ඔව්. බත්තුනා උදිජාතුන මොනතරම් මේසක් ගන්නවද මේ හද මේ කාකාරේ. ඉතින් මේක ආශාදී නේද? හැට ගන්න ආසයක් කොට දෙන්නේ. එක එක නම් හොයාගෙනත් ඉන්නවා මේ විදිහට හදන්න මේ විදිහට. රස තෘෂ්ණාවට මේ ටිකක් දාන්න සීනි ටිකක් දාන්න. ඔව් සරද ලුණු රහද ඒක දිවට පුරුදු කරලා නේ. ලුණු මදි නම් මදි කියන හැඟීම එනවා. වැඩි නම් වැඩි කියන හැඟීම එනවා. සම්මානාද කොච්චර සම්බන්ධතාවයක් තියෙනවද සුවඳින් පවා ඒක ලොකු මානෙ වෙන්න දාන්න දෙන්නේ. ඒක තියෙනවා දැන් ආහාර ගැන නම් මම බැලුමක් නැහැ. ඒ කියන්නේ එතන ඒක ඒ බුද්ධ තුළ තියෙන ගුණයක්. එහෙමයි. සුබර ගුණය කියන්නේ සුබර ගුණය සුබර ගුණය කියලා කියනවා. මේ ඒ ගුණය නැත්නම් අර තුල හැපෙනවා. ඒක තුල හැපෙනවා, ගැටෙනවා. රසය තුල. ඔව්. රසය තුල ගැටෙනවා. දැන් ගුණ මතුණු දෙකල ගුණ තියෙන. ඔය පෙන්නන බැලුම් හන්දක් වෙනවා. ඒවයි තියෙනවා. වලසේ ගැටෙනවා. ගුණ මදිනම් නමුල් මදිනම්. වලසේ ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ ගැටීම නෑ. අතන මනස හදාගත්තට පස්සේ මොන අනුල් පිළිබඳ ඒ රසයට තියෙන කැමැත්ත ඇයි මාදු කරනකොට දැන් ප්‍රධාන කාර්යය මගේ නම් ප්‍රධාන කාර්යය මනස ශක්තිමත් කරන උසරින් මිදීම ආහාරයට තියෙන්නේ දෙවෙනි තැන. මොකද දෙවෙනි තැන මට ඒ තරම් පිළිගාමක් නෑ. ලැබෙන්නේ මොනවද ලැබෙන්නේ ඒ ලැබෙන්නේ මගේ ප්‍රධාන කාර්යයට අවශ්‍ය ගන්න එපා. ඔව් අන්න ඒක අනුපාඩුකම් වල හරියන්නේ නෑ. ඒක. අපි